ආයුබෝවන් දුවලා පුතාලා. අපි මේ අද නැවත වතාවක් හමු වුණේ අපි මේ කරගෙන යන සාකච්ඡාව 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයට අදාළ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පළාත්වල පාසල් සඳහා අවසාන විභාග වාර පරීක්ෂණයේ විදිහට ඉදිරිපත් කරපු මේ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු සාකච්ඡාව. අපි මේ වන විට අපි ප්‍රශ්න පත්‍ර මාලාවක් අපි මේ ආකාරයෙන් අපි පිළිතුරු සාකච්ඡාව නිමා කරලා තියෙනවා. ඉතින් අද දින අපි නැවත වතාවක් තවත් පළාතක අවසාන වාර පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍රය තෝරගෙන තියෙනවා. මෙන්න පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාත අවුරුද්ද 2017 අවසාන වාර පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍ර අංක 1 පිළිබඳ සාකච්ඡාව තමයි අපි මේ ආරම්භ කිරීමට සූදානම් වෙලා ඉන්නේ. ඉතින් දුවලා පුතාලා අපි දන්නවා ගොඩක් දෙනා මේකට සම්බන්ධ වෙනවා මේ සාකච්ඡාවට. ඉතින් මගේ පළවෙනි නිර්දේශය තමයි ඔබලා මේ ප්‍රශ්න පත්‍රයට මීටපළ සෝත්සාහයෙන් පිළිතුරු සපයන්න උත්සාහයක් අරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔබලාට පුළුවන් මාත් සමග එකතු වෙලා මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී පිළිතුරු ලියන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඉතින් සුපුරුදු පරිදි මුලින්ම මම ඔයගලන්ට වටිනා උපදෙස් කීපයක් දෙන්නම්. මේ උපදෙස් ටික දෙන්නේ අපි මේ සූදානම් වන්නේ ඊළඟ අවුරුද්දේ අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වන ඔබලා නිවැරදි ආකාරයෙන් විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය පෞරුෂය ගොඩනැගීම සහ අවශ්‍ය දැනුම තහවුරු කිරීම සහ මේ විභාග ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලිවීමේ ඒ තාක්ෂණික උපක්‍රම පිළිබඳව දැනුවත් කිරීම. ඒ අදහසින් තමයි අපි මේ විදිහට ප්‍රශ්න පත්‍ර පුළුවන් තරම් පිළිතුරු ලියන්නේ. මතක තියාගන්න ඕගලන්ට සාමාන්‍ය පෙළ විභාගයට ලැබෙන ප්‍රශ්න පත්‍රයත් මේ ආකෘතියෙන්ම තමයි ඔයගලන්ට ලැබෙන්නේ. එකම දේ තියෙන්නේ 11 වසර අපේ විෂය නිර්දේශයේ තියෙන යම් ඒ කොටස් හා අදාළ ප්‍රශ්න කීපයක්ද මේකට එකතු වෙන නිසා. ඒක නිසා අපිට කිසිසේත්ම අමතක කරන්න බෑ 10 වසර අපි මේ ඉගෙන ගන්න දේවල් ලබන අවුරුද්දේ එන්නේ නැහැ කියලා. ඒක නිසා මේ සියලු දේවල් 100% අපි මතක තියාගන්න ඕන. මොකද සිලබස් එකේ වැඩි හරියක් පාඩම් සමන්විත වෙලා තියෙන්නේ මේ 10 වසර සිලබස් එකේ පාඩම් 12ක කොටස් තියෙනවා. ගිණුම් කරන අධ්‍යයනය සහ ව්‍යාපාර කොටසෙන් අපිට තියෙන න්‍යායාත්මක කරුණු. ඉතින් අපි සුපුරුදු පරිදි අපි බලමු මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය ගැන ඉතාමත් කෙටි වචන කීපයක් අපි හුවමාරු කරගමු. ප්‍රශ්න 40කට අපිට පිළිතුරු ලියන්න තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්. ඒ පිළිබඳ විස්තරයක් මේ මුල්ම ඡේදයේ දීලා තියෙනවා. 1 සිට 40 දක්වා ප්‍රශ්නවලට 1 2 3 4 කියලා අපිට ලැබෙන පිළිතුරු අඩංගු පත්‍රිකාවක් ලැබෙනවා. ඒකෙන් අපි නිවැරදි පිළිතුර අපි ලකුණු කරන්න ඕන විභාග පරීක්ෂකට ලකුණු දීම සඳහා. ඉතින් ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි එක ප්‍රශ්නයකට එක ලකුණ ගානේ ඕගලන්ට ලැබෙනවා. එහෙමනම් උපරිම ලකුණු 40ක් ඉපීමේ අවස්ථාවක් ලැබෙනවා මේ ප්‍රශ්න පත්‍රයේ. එහෙමනම් තව ලකුණු 60ක් ඕගලන්ට ඉපීමේ හැකියාව ලැබෙන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසෙන්. ඒක නිසා මතක තියාගන්න. එහෙමනම් ලකුණු 100න් 40ක් ඔයගොල්ලෝ උපයගන්නේ මේකෙන්. එතකොට මේකට ලැබෙන කාලය කොච්චරද? ප්‍රශ්න 40කට පිළිතුරු ලියන්න ඔයගොල්ලන්ට පැයක කාලයක් ලැබෙනවා. පැයක් කියලා කියන්නේ විනාඩි 60ක්. එතකොට ප්‍රශ්න 40ක් තියෙනවා. 40ට විනාඩි 60ක් ලැබෙනවා කියලා කියන්නේ එක ප්‍රශ්නයකට ඔයගොල්ලන්ට දල වශයෙන් කාලය වෙන් කරගන්න පුළුවන් විනාඩි 1:00ක්. මේ ප්‍රශ්න පත්‍රයේ කියවීම සහ සූදානම් වීමේ කාලය සියල්ල ඇතුළුව එක ප්‍රශ්නයකට ඔයගොල්ලන්ට විනාඩි 1:00ක උපරිම කාලයක් පමණයි මිඩංගු කරන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලෝ සැලසුම් කරගන්න ඕන මේ විනාඩි 60 උපරිම කාර්යක්ෂමතාවෙන් භාවිතා කරන්න. ඒක නිසා වැඩියෙන් කල්පනා කරන්න ඕන ප්‍රශ්න වලට වැඩි කාලයකුත් අඩුවෙන් කෙටියෙන් අපිට එකපාරම පිළිතුරු තෝරගන්න පුළුවන් නම් ඒවා ඉතාමත් කෙටි කාලයකිනුත් පිළිතුරු ලියන්න ඕගොල්ලෝ උපක්‍රමශීලී වෙන්න ඕන. හොඳයි. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ අපි කිව්වා මේකේ කොටස් ව්‍යාපාර කොටස සහ ගිණුම් කරන කොටස කියන ඒ කොටස් දෙකේම ප්‍රශ්න
අපිට අන්තර්ගත වෙනවා. බොහෝ විට මේ ප්‍රශ්න පත්‍රයේ 1 සිට 16 දක්වා අපිට මුලින්ම ලැබෙන ප්‍රශ්න ටික ව්‍යාපාර අධ්‍යයන කොටසෙනුත් ප්‍රශ්නාංක 17 සිට 40 වෙනි ප්‍රශ්නය දක්වා අපිට ලැබෙන කොටස ගිණුම් කරන අධ්‍යයනයේ විෂයට අදාළ විෂය පතේනුත් මේ ප්‍රශ්න සකස් වෙනවා. ඒක නිසා අපි දන්නවා ගිණුම් කරන කොටසේ සමහරලාට පුංචි පුංචි ගණන් හදන්න අපිට සිද්ධ වෙයි. අපිට කටු වැඩ කොලයක වගේ භාවිතා කරලා අපි පිළිතුරු හොයාගෙන නිවැරදි පිළිතුර අපිට තෝරගන්න පුළුවන්. වඩාත් වැදගත් දේ තමයි මේ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් නිසා අනිවාර්යයෙන්ම අපිට ලැබෙන පිළිතුරු 4න් එකක් නිවැරදි. ඒක නිසා මතක තියාගන්න කිසිම ප්‍රශ්නයකට පිළිතුරක් තෝරන්නේ නැතිව ඔයගොල්ලෝ ඉදිරියට යන්න එපා. ඉදිරියට ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒක ලකුණක් දාගෙන විභාග ශාලාවෙන් එළියට යන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ වාසනා මහිමෙන් හරි පිළිතුරක් හරියන්න පිළිතුරක් තෝරලා තමයි අපි එළියට යන්න ඕන. ඒකත් මතක තියාගන්න වැදගත් උපදේශක්. එhmenan මේ ආකාරයෙන් අපිට ප්‍රශ්න 40කට අපිට පිළිතුරු ලියන්න සිද්ධ වෙනවා. මම ඕගොල්ලන්ට කිව්ව විදිහට මෙන්න 13 වෙනි ප්‍රශ්නය, ඒ වගේම 14 15 16න් හවුල් ව්‍යාපාර සංස්ථාපිත සමාගම් මේක ගිණුම් කරන අධ්‍යයනය නෙමෙයි ව්‍යාපාර අධ්‍යයන කොටසෙන් අපිට ලැබෙන අවසාන ප්‍රශ්නේ. මෙතනින් පස්සේ අපිට පේනවා මේ සියල්ල ගිණුම් කරණය විෂයට අදාළ ප්‍රශ්න තමයි තියෙන්නේ. සමහර ඒවා කුඩා කුඩා ගණන් හදලා අපිට පිළිතුරු ලියන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් මේ ආකාරයෙන් විවිධාකාරයේ ප්‍රශ්න අපිට 40කට අපිට පිළිතුරු ලිවීමේ අභියෝගයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට තියෙන්නේ මේ ප්‍රශ්න 40ටම අර මං කිව්ව විදිහට පිළිතුරු සපයන්න. එහෙමනම් අපි මේ සාකච්ඡා කළ දාලා අවබෝධයක් ලබා ගත්තේ මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳව. එහෙමනම් අපි ඊළඟ පියවර විදිහට දැන් ආරම්භ කරමු ප්‍රශ්නාංක 1 සිට පිළිතුරු සාකච්ඡාව. හොඳයි, එහෙමනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පහත සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 3 තෙක් ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු සපයන්න. නගරයෙන් බැහැර ප්‍රදේශයක ජීවත් වන ඉන්දුනිල් තම ප්‍රදේශයේ දැඩි ඉල්ලුමක් පවතින පිරිසුදු ජලය ලබා දීමේ අරමුණෙන් ජලය පිරිසුදු කර විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහසක් ඇතිවිය. ඒ පිළිබඳ පුහුණුවකින් පසු නිල්දිය නමින් ව්‍යාපාරයක් ආරම්භ කළේය. මොකද්ද ප්‍රශ්නේ? ඔහු සපයනු ලබන අවශ්‍යතාවය වන්නේ ජලය, ආහාරපාන, සෞඛ්‍ය ආරක්ෂාව. ඒතකොට මේ පුංචි සිද්ධිය ඇතුලේ තියෙනවා ඉන්දුනිල් කරන ව්‍යාපාරය මොකද්ද කියලා. ඒතකොට ඉන්දුනිල් කරන්නේ පිරිසුදු ජලය බෝතල් කරලා විකුණන ව්‍යාපාරයක්. ඉතින් ඒ පිළිතුර මේකේ තියෙනවා. ඔහු සපයනු ලබන අවශ්‍යතාවය වන්නේ ජලය කියලා අපි දකිනවා. නමුත් අපි පිළිතුර විදිහට අපි ජලය තෝරගත්තොත් මොකද්ද වෙන්නේ? පිළිතුර වැරදි වෙනවා. මොකද ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ මොකද්ද? ඉන්දුනිල් සපයනු ලබන අවශ්‍යතාවය වන්නේ කුමක්ද කියන එක. ඉතින් මේ අවශ්‍යතාවය කියලා අපෙන් අහනකොට අපි න්‍යායයේදී ඉගෙන ගත්තා අපි අවශ්‍යතාවයන් කියන එක හඳුන්වන්නේ ඒක අපි කිව්වා අවශ්‍යතාවයන් තින්නේ සීමිත ප්‍රමාණයක් කියලා. ඉතින් අපි දන්නවා ඒ අවශ්‍යතාවයන් මොනවද කියලා. ඉතින් භාණ්ඩවල නම් වලින් තෝරගන්න ගියොත් ඒක අවශ්‍යතාවයක් වන්නේ නැහැ. අපි දන්නවා ආහාර කිව්වෙන් පස්සේ රොටි ඊට පස්සේ බත් තියෙනවා. ඒ වගේ විවිධ දේවල් තියෙනවා. ඉතින් අපි දන්නවා ඒවත් ආහාර කියලා. ඉතින් නමුත් මේ මිනිස් අවශ්‍යතාවයන් පැත්තෙන් අපි කතා කරොත් ඒක අපි ඊට වඩා පුළුල් අර්ථයක් දෙන්න තමයි තෝරගන්නේ. ඒක හන්ද අපි දන්නවා පළවෙනි පිළිතුර වැරදි කියලා. අපිට ලැබෙනවා දෙවෙනි පිළිතුර විදිහට ආහාර පාන සෞඛ්‍ය ආරක්ෂාව. පිළිතුරු 2 3 4 ගත්තොත් එහෙම අපි දන්නවා මේවා මොනවද? අවශ්‍යතාවයන් කියලා. ඉතින් ජලය කියලා කියන්නේ මේ අවශ්‍යතාවයන් ඇතුලේ තියෙන එක විකල්පයක්. මොකද්ද? ඒ ඇතුලේ තියෙන විකල්පයක්. අපි ඒවට කිව්වේ මොනවද?
උවමනාවන් කියලා. උවමනාවන් සහ අවශ්‍යතාවයන් කියලානේ අපි කිව්වේ. මේ දෙක අතර පැහැදිලි වෙනසක් තියෙනවා කියලා අපි දන්නවා. එහෙමනම් මේ බෝතල් කළ ජලය පිරිසුදු කිරීමේ ව්‍යාපාරයෙන් කුමන මිනිස් අවශ්‍යතාවයක්ද තෘප්තිමත් කරන්න උත්සාහ කරන්නේ. අපි දන්නවා අවශ්‍යතාවයන් තියෙන්නේ 14යි. ඒ 14 අතර අපි දන්නවා පළවෙනි තැනක් ගන්නෙ මොනවද? ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, සෞඛ්‍ය ආරක්ෂාව, විනෝදය, මේ වගේ දේවල්. ඊට පස්සේ ප්‍රවාහනය, sannivedana, ඒ වගේ ඉතාමත් අපිට ගණන් කරන්න පුළුවන් තරම් කුඩා ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එහෙමනම් අපි බලමු මේ ඉන්දුනිල් විසින් දෙන නිෂ්පාදනය මොකක්ද? පිරිසුදු ජලය. එහෙම නේද? පිරිසුදු ජලය. එතකොට පිරිසුදු ජලය මේ 2 3 4 යන විකල්ප 4න් අපි දන්නවා ඒක අයත් වන්නේ ආහාර පාන කියලා. මේකේ තියෙනවා පාන කියන එක. පාන යටතට තමයි මේ ජලය වැටෙන්නේ. එhmenan අපි බලමු දෙවන ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ මොකක්ද කියලා. ඒකත් ඒ ප්‍රශ්නයම පදනම් කරගෙන තමයි අහන්නේ. දෙවෙනි ප්‍රශ්නයෙන් අහනවා මේ ව්‍යාපාරයේ සාර්ථක වීම සඳහා ඔහු සතු ශක්තියක් වන්නේ කුමක්ද කියලා. ව්‍යාපාරය හොඳින් කරගෙන යන්න, සාර්ථකව කරගෙන ඉස්සරහට යන්න ශක්තියක් වෙන දෙයක්. එතකොට අපි මේ සිංහල භාෂාවේ තියෙන ශක්තියින් ගැන නෙමෙයි මෙතෙන්දී කතා කරන්නේ. අපි මේ ව්‍යාපාර සම්බන්ධයෙන් ශක්තියින් කියලා අපි විශේෂයෙන් හඳුනා ගන්න දෙයක් තියෙනවා. අපි කියනවා අර SWOT විග්‍රහය strengths, weaknesses, opportunities and threats කියලා. ඉතින් මේක අපිට ලැබෙන්නේ මේ ශක්තියින් ඊට පස්සේ threats තර්ජන අවස්ථාවන් සහ weaknesses අපිට ඒ කියන්නේ දුර්වලතාවයන්. ශක්තිය ඒකේ අනිත් පැත්ත දුර්වලතාවය, අවස්ථාව තර්ජනය. ওই දෙක තමයි තියෙන්නේ, ඔය හතර. ඒතර මේ හතර අපි හඳුනගන්නේ කුමන කාර්යයක් කරනකොට? ව්‍යාපාරයක පරිසරය අධ්‍යයනය කරනකොට. ව්‍යාපාරයක පරිසරය සූක්ෂම ලෙස අධ්‍යයනය කරනකොට අපි අනාවරණය කරගන්න ප්‍රධාන කාරණා කීපයක් තමයි මෙන්න මේ කාරණා, මේ SWOT එහෙම නැත්නම් ශක්තියින්, අවස්ථාවන්, තර්ජන සහ දුර්වලතාවයන් කියන හතර. ඉතින් අන්න ඒ පැත්තෙන් තමයි මේ ප්‍රශ්නය අහන්නේ. ශක්තියක් කියලා අපෙන් අහන්නේ අන්න ඒ පැත්තෙන්. එහෙම නේද? එහෙමනම් මේ පුංචි සිද්ධිය ඇතුලේ මොකද්ද අපි දැක්ක ශක්තිය? නගරයෙන් බැහැර ප්‍රදේශයක ජීවත් වන ඉන්දුනිල් තම ප්‍රදේශයේ දැඩි ඉල්ලුමක් පවතින පිරිසුදු ජලය ලබා දීමේ අරමුණෙන් ජලය පිරිසුදු කර විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහසක් ඇති වුණාලු. ඒ පිළිබඳ පුහුණුවකින් පසු අන්න බලන්න. ඒ පිළිබඳ පුහුණුවකින් පසු නිල්දිය නමින් ව්‍යාපාරයක් ආරම්භ කරා. අපි යමක් කරන්න යනවා නම් අපි කරන්න යන්නේ කුමක්ද කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. අපි ඒ පිළිබඳ අපි තවත් පුද්ගලයෙක් මත යැපෙනවා නම් අපිට සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ පොඩි ඇසිරීමක් තියෙනවා. කරන්න යන දේ අපිම දන්නවා නම් අපි වෙනත් අය යොදවලා කෙරුවත් අපි දන්නවා අපිට ඒක හරියට කරන්න පුළුවන් කියලා, නිවැරදිව කරන්න පුළුවන් කියලා. යම් කිසි කෙනෙක් ඒක නිවැරදි දිශානතියට ඒක ගෙනියන්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් ඕක කරන්නේ ඔහොම නෙමෙයි, මෙන්න මේ විදිහට කියලා. ඉතින් ඒ පන්නරය අපිට ලැබෙන තැන තමයි ඒ පිළිබඳ අත්දැකීම් අපිට තියෙනවා නම්, න්‍යායාත්මක දැනුම තියෙනවා නම් අපිට ඒකේ සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩි. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා නම් ඒක අපි කියන්නේ ශක්තියක් කියලා. ඉතින් එවනම් මෙන්න ඉදුනින් පුහුණුවකුත් ලබනවා මේ බෝතල් කළ ජලය විකුණන්න ඉස්සෙල්ලා.
හොඳයි අපි බලමු අපිට ලැබෙන පිළිතුරු 4 මොනවද කියලා. තරඟකාරී ආයතන නොමැතිවීම එක ශක්තියක්ද? මම ප්‍රශ්නයක් අහනවා. දෙවන විකල්පය. ස්ථාවර පාරිභෝගිකයන් සංඛ්‍යාවක් සිටීම. ඒ කියන්නේ අපි දන්නවා අපේ වෙළඳපොලේ ඉන්නේ මෙච්චරයි කියලා. ස්ථාවර නොවෙනස් වෙන හැමදාම ඒ අපෙන් වතුර ගන්න බලාපොරොත්තු වෙන පාරිභෝගික සංඛ්‍යාවක් ඉන්නවා කියලා අපි හඳුනගත්තොත් ඒක පමණක් ප්‍රමාණවත්ද? ඒක ශක්තියක්ද අපිට ඉස්සරහට යන්න? තුන්වෙනි එක. නව ව්‍යාපාරය පිළිබඳ පුහුණුවක් ලබා තිබීම. මේ අලුතෙන් කරන්න යන ව්‍යාපාරය පිළිබඳ පුහුණුවක් ලබා තිබීම. ඔන්න අපි කිව්ව දේ අපි කිව්ව ස්ථානයට අපි ලං වුණා. අපිට ආසන්න පිළිතුරක් ලැබුණා. අපි කෙසේ වෙතත් 4 වෙනි පිළිතුරත් අපි පරීක්ෂා කරලා බලමු. පිරිසිදු කිරීමට අවශ්‍ය ජලය සොයාගත හැකි වීම. සමහරවිට මේ එයා ඉන්න ප්‍රදේශයේම අපිට මොන හරි තියෙනවා නම් ගඟක්, දොලක්, දිය බුබුලක් අපිට ඒක සමහරවිට පිටුවහලක් වෙනවා මේ ව්‍යාපාරය හොඳින් කරගෙන යන්න අවස්ථාවක් අපිට ලබා දෙන්න පුළුවන්. හොඳයි. දැන් එහෙමනම් අපි දන්නවා අපි පිළිතුර ළඟට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? තමා කරන්න යන නව ව්‍යාපාරය පිළිබඳ පුහුණුවක් ලබා තිබීම අනිවාර්යයෙන්ම ඉන්දුනිල්ගේ ව්‍යාපාරයේ ශක්තියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් පුහුණුවක් ලබා තිබීම. හොඳයි. අපි එහෙමනම් යමු ඊළඟ ප්‍රශ්නය, 3 වන ප්‍රශ්නය පිළිතුරු සැපීම සඳහා. මොකක්ද අහන්නේ? ඔහුගේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ. අපිට ප්‍රකාශ 4ක් දීලා තියෙනවා. අපි කියවලා බලමු මොනවද මේ ප්‍රකාශ 4 කියලා. පළවෙනි ප්‍රකාශය භාණ්ඩ නිෂ්පාදන හා සේවා සැපයීමේ ව්‍යාපාරයකි. ඉන්දුනිල් මේ කරන කාර්ය සම්පූර්ණ කරන්න උත්සාහ කරන මේ සේවාව අපි කොහොමද හඳුන්වන්නේ? මිනිස් අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කරන කාර්යයක් තමයි ව්‍යාපාරයක් කියලා කියන්නේ. එහෙමනම් ඒක අපි කුමන ගණයේ ව්‍යාපාරයක්ද කියන එක ගැන අදහසක් තමයි අපිට මේ ගන්න උත්සාහ කරන්නේ. එහෙමනම් මේක භාණ්ඩ නිෂ්පාදන හා සේවා සැපීමේ ව්‍යාපාරයකි. ව්‍යාපාර වර්ගීකරණය පිළිබඳව අපි ඉගෙනගෙන තියෙනවා. ඔයගලන්ට දැන් මතක් වෙනවා ඇති වර්ගීකරණ පදනම් මොනවද කියලා. අපි දැක්ක ව්‍යාපාර අරමුණු අනුව වර්ග කරනවා. ලාභ ලැබීමේ අරමුණෙන් ක්‍රියාත්මක වෙන දේවල් ව්‍යාපාර සහ එහෙම නැත්නම් සමාජ සුබ සාධන අරමුණු. ඒ වගේ අපි දැක්කා. ඉතින් අයිති අනුවත් අපිට වර්ග කරන්න පුළුවන්. හිමිකාරත්වය අනුව, පරිමාව අනුවත් අපිට වර්ග කරන්න පුළුවන්. තවත් වර්ගීකරණයක් තියෙනවා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා නිෂ්පාදන කරන ව්‍යාපාර කියලා සරල වර්ගීකරණයක් තියෙනවා. ඉතින් අපි මේ ඉන්දුනිල්ගේ ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒක භාණ්ඩ නිෂ්පාදන හා සේවා සැපීමේ ව්‍යාපාරයක්ද? ඔන්න දෙකක් කියනවා. භාණ්ඩ හා සේවා. සේවා සැපීමේ ව්‍යාපාරයකි. ලියාපදිංචිය අනිවාර්ය නොවන ව්‍යාපාරයකි. ලියාපදිංචිය අනිවාර්ය නොවන ව්‍යාපාරයකි. එමත් කියනවා නෛතික පුද්ගල භාවයක් සහිත ව්‍යාපාරයකි. හොඳයි. අපෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා. වඩාත් නිවැරදි ප්‍රකාශය. එතකොට ඉන්දුනිල් මොකක්ද කරන්නේ? ජලය පිරිසුදු කර විකුණනවා. ජලය පිරිසුදු කර විකුණනවා. එතකොට මේකෙන් අපි දැන් ගනිමු පළවෙනි පිළිතුර. භාණ්ඩ නිෂ්පාදන හා සේවා සැපීමේ ව්‍යාපාරයකි. භාණ්ඩ නිෂ්පාදන හා සේවා සැපීමේ ව්‍යාපාරයක් කියලා කියනවා. දෙවෙනි පිළිතුරෙන් ආයෙත් කිව්වොත් එහෙම සේවා සැපීමේ ව්‍යාපාරයකි. අපිට සේවා සැපීමේ කියන ව්‍යාපාරයට මේක දාගන්න බැරියයි. මොකද ඉන්දුනිල් නිෂ්පාදනයක් කරනවා. ඒ කියන්නේ මොකද්ද? පිරිසුදු ජලය පිරිසුදු කරනවා කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක්. අගය එකතු කිරීමක්. අපි යමක් ගන්න ඒ තියෙන ආකාරයෙන්ම ඒක විකුණනවා නෙමෙයි. මෙතන කරන්නේ. අපි යම්කිසි
ක්‍රියාවලියකට යටත් කරලා තමයි අපි විකුණන්නේ. ඒක ප්‍රමිතියකට හදලා බෝතල් කරලා ලේබල් එකක් ගහලා තමයි අපි විකුණන්නේ. ඒක නිසා සේවා සැපීමේ ව්‍යාපාරයක් කියලා අපිට කියන්න බෑ. ඒ වගේ නිෂ්පාදන ක්‍රියාවලියක් කරන ව්‍යාපාරයක්. හැබැයි තුන්වන පිළිතුර බලනකොට අපිට පෙන්නනවා මේක අපි දන්නවා තනි පුද්ගල ව්‍යාපාරයක් නේද? එතකොට ඒ ව්‍යාපාරයට ඔහු නමකුත් දානවා මොකද්ද? නිල්දිය කියලා. නේද? එතකොට අපි ඉගෙන ගත්ත දේ තමයි තනි පුද්ගල ව්‍යාපාරයක් එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක් වන විට ඒ අයිතිකරුගේ සම්පූර්ණ නම පාවිච්චි කරන්නේ නැතුව නමේ කොටසක් එහෙමත් නැත්නම් වෙනත් නමක් භාවිතා කරමින් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් අපි දන්නවා ඒ ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙලා තිනවා නීතිය ඉදිරියේ. අපි දන්නවා පළාත් සභාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරයා ගාවට ගිහිල්ලා එවැනි වෙනත් නම් වලින් පවත්වාගෙන යන ව්‍යාපාර ලියාපදිංචි කරන්න ඕන කියලා අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් දැන් බලන්න ලියාපදිංචිය අනිවාර්ය නොවන ව්‍යාපාරයකි. අපි දන්නවා තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ වේවා හවුල් ව්‍යාපාරයක් වේවා ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම නීතියෙන් අනිවාර්ය නැහැ. හැබැයි කියලා තිනවා ඔන්න ওই විදිහට අර අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් වලින් බැහැරව වෙනත් නමකින් හෝ නමේ කොටසක් පාවිච්චි කරොත් පමණයි එවැනි ව්‍යාපාර ලියාපදිංචි කිරීමට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ. ඉතින් අපිට පේන පැහැදිලිවම පේන කරුණක් තමයි ඉඳුනිල්ගේ සම්පූර්ණ නමින් නෙමෙයි මෙම ව්‍යාපාරය කරගෙන යන්නේ. නමට කිසිම සම්බන්ධයක් නැති නිල්දිය කියලා අලුත්ම නමක් දාලා තමයි ව්‍යාපාර කරගෙන යන්නේ. එතකොට අපිට මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න බෑ. ඇයි මේකෙන් කියන්නේ ලියාපදිංචිය අනිවාර්ය නොවන ව්‍යාපාරයක. නමුත් අපිට නිර්දේශ කරන්න සිද්ධ වෙනවා ඉඳුනිල් මේ කරගෙන යන ව්‍යාපාරය අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා යෙදුම්පතක් අරගෙන ලියාපදිංචි කළ යුතු ව්‍යාපාරයක් විදිහට. එhmenan තුන්වන පිළිතුරත් අපිට බාර ගන්න බෑ. නෛතික පුද්ගල භාවයක් සහිත ව්‍යාපාරයකි. අපි දන්නවා ඒක පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදිහට හඳුන ගන්නවාද නැද්ද? හඳුනගන්නේ නොමැත. නෛතික පුද්ගල භාවයක් නැත. එhmenan අපිට ලැබෙන නිවැරදි පිළිතුර තමයි පිළිතුරු අංක 1 භාණ්ඩ නිෂ්පාදන හා සේවා සැපීමේ ව්‍යාපාරයක් කියන ප්‍රකාශය. අපි යමු හතරවෙනි ප්‍රශ්නය පිළිතුරු සැපීම සඳහා. පහත සඳහන් ව්‍යාපාර අතරින් සේවා සැපීමේ ව්‍යාපාරයක් වන්නේ අපි දන්නවා භාණ්ඩයක් කියන්නේ මොකද්ද? සේවාවක් කියන්නේ මොකද්ද කියලා. ඒ දෙකේ වෙනස දන්නවා නම් අපිට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න පුළුවන්. අපි දන්නවා භාණ්ඩයක් කියලා කියන්නේ අපිට භෞතික පැවැත්මක් තියෙන ඒකාකාරී විදිහට නිෂ්පාදනය කරන ගණනය කරන්න පුළුවන් ගබඩා කරන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් දෙයක්. සේවාවන් කියලා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. සේවා සපයන්නාගෙන් වෙන් කළ නොහැකි ගබඩා කළ නොහැකි ස්පර්ශ කරන්න බැරි ඒකීය නොවන ක්‍රියාවලියක් මගින් යම් කිසි අවශ්‍යතාවයක් තෘප්තිමත් කිරීමට උත්සාහ කරගන්නා දෙයක් තමයි සේවාවක් කියලා කියන්නේ. එවනම් අපෙන් අහන්නේ මෙන්න මේ පහළ ලිස්ට් කරලා තියෙන මේ විකල්ප හතරෙන් සේවා සැපීමේ ව්‍යාපාරය හඳුනගන්න කියලා. සේවා සැපීමේ ව්‍යාපාරය. හොඳයි අපි බලමු. ජංගම දුරකථන අලෙවි කිරීමේ ආයතන. හොඳයි අපි එක පොඩ්ඩක් තියාගමු. හරියන්නත් පුළුවන්. අපි දන්නවා මොනවා හරි නිෂ්පාදනය කරන භාණ්ඩයක් අපි වෙනත් අයෙකු නිෂ්පාදනය කරන භාණ්ඩයක් අපි අපේ ෂෝරූම් එකට ගෙනල්ලා ප්‍රදර්ශනය කරලා අපි ඒක අලෙවි කරනවා.
උදාහරණයක් විදිහට සිල්ලර ව්‍යාපාරයක් මොකද්ද කරන්නේ? සිල්ලර ව්‍යාපාරයක් කරන්නේ විවිධ තොග කඩවලින් බඩු ගෙනල්ලා ඒ ආකාරයෙන්ම තියෙන භාණ්ඩ පාරිභෝගිකයන් සඳහා විකුණනවා. අපි ඒවට කියන්නේ සේවා සැපීමේ ව්‍යාපාර. මොකද ඒ ව්‍යාපාරිකයා විසින් මේවා නිෂ්පාදනය කරලා විකුණන දෙයක් නෙමෙයි හන්දා. තමාගේ කර්මාන්ත ශාලාවේ හදලා විකුණන එක වෙනම කතන්දරයක්. එහෙම නැත්නම් වෙනත් අයෙකුගෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ මිලදී අරගෙන විකුණන එක ඊටත් වඩා වෙනස් කතාවක්. ඒක නිසා ඒ වගේ ව්‍යාපාර වලට අපි කියනවා සේවා ව්‍යාපාර කියලා. එතකොට අපි පළවෙනි පිළිතුර අපිට ටිකක් පිළිගන්න පුළුවන් පිළිතුරක් වගේ පේනවා. සේවා ව්‍යාපාරික ලක්ෂණ පෙන්눔 කරනවා. අපි බලමු 2 3 4 කියන පිළිතුර. කෙටි ආහාර සකස් කර අලෙවි කිරීමේ ව්‍යාපාර. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ නිෂ්පාදන ක්‍රියාවලියක් කරලා අගේ එකතු කිරීමක් කරලා තමා විසින් සකස් කරන ලද භාණ්ඩයක් මුදල් අරගෙන විකුණනවා. ඒක එමනම් ඒක නිෂ්පාදන ව්‍යාපාරයක්. සේවා ව්‍යාපාරයකට වඩා වෙනස්. ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කිරීම. මේකේ පැහැදිලිවම කියනවා නිෂ්පාදනය කරලා විකුණනවා කියලා. තමාගේ කර්මාන්ත ශාලාවේ හදන ලී බඩු තමයි විකුණන්නේ. 4 වෙනි එක හඳුන්කూరు නිෂ්පාදනය කර අලෙවි කිරීම. ඒකෙත් පැහැදිලිවම කියනවා හඳුන්කూరు තමාගේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනවා කියලා. එහෙමනම් අපි දන්නවා අපි අර ආසන්නයි කියලා අපි අනුමාන කර පිළිතුර අපි ස්ථිර කරනවා මේකට වඩාත් ගැළපෙන පිළිතුර විදියට. සේවා සැපීමේ ව්‍යාපාරයකට හොඳම උදාහරණය තමයි මෙතනින් ජංගම දුරකථන අලෙවි කිරීමේ ආයතන. අපි දන්නවා ජංගම දුරකථන නිෂ්පාදනය කරන්නේ ලංකාවේ නෙමෙයි වෙනත් රටවල ඒවා ආනයනය කරලා ඒ ආනයනය කරන ආයතන වලින් ඒවා මිලදී අරගෙන තමයි අපි මේ පුංචි ෆෝන් ෂොප් වල අපි මේ ජංගම දුරකථන අලෙවි කරන්නේ අවසාන පාරිභෝගිකයන්ට. එවැනි ව්‍යාපාරයක් අපි සේවා සැපීමේ ව්‍යාපාරයක් විදිහට තමයි හඳුනගන්නේ. 5 වෙනි ප්‍රශ්නය. ව්‍යවසායකුගේ ප්‍රධාන ව්‍යවසායක කාර්යයන් දෙකක් තියෙනවලු. මොනවද මේ දෙක කියලා කියන්නේ? ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවද? ව්‍යවසායකු කරන කාර්යයන්. අපි බලමු මොනවද මේගොල්ලෝ යෝජනා කරන්නේ කියලා. නව්‍යතා සම්පාදනය, ලාභ ලැබීම. මොකද නව්‍යතා සම්පාදනය කරනවා කියලා කියන්නේ? අපි දැනට කරන කාර්යයට වඩා අලුත් අංගෝපාංග එකතු කරමින් අලුත් දේවල් එකතු කරමින් ව්‍යාපාරය ඉස්සරහට අරන් යෑම. එතකොට තමයි පාරිභෝගිකයෝ සිත් ඇද බැඳගෙන අපේ ව්‍යාපාරයට එකතු වෙන්නේ. අපි දන්නවා ජංගම දුරකථන ගත්තොත් එහෙම ඒවා අර එක එක වර්ෂවල අලුතෙන් නිෂ්පාදනය කරනකොට ඒවට නව්‍යතාවයන් එකතු කරනවා. ඒක හන්ද තමයි අර අපි ඒකේ සීරීස් එකක් වෙන්නන්නේ. සමහරවිට කියනවා i3, i5, i6, i7 S කියයි, i13 කියයි, S+ කියයි. ඒ වගේ විවිධ වර්ෂන් එකතු කරනවා. නේද? ඒවවල අලුත් ෆීචර්ස් එකතු කරනවා. ඒ වගේ මේ නව්‍යතාවයන් එකතු කිරීම ව්‍යාපාරයක වැඩි දියුණුවට අපිට උපකාරී වන ක්‍රියාවලියක්. ඒතකොට කවුද මේක කරන්නේ? ව්‍යවසායකයෙකුද කරන්නේ මේක? නව්‍යතා සම්පාදනය. ලාභ ලැබීම. ලාභ ලැබීමත් එයා කරන කාර්යයක්ද? එයා ලාභ ලබනවා කියලා කාර්යයක් කරනවාද? ඒ පිළිතුර අපිට බාර ගන්න පුළුවන්ද? දෙවෙනි පිළිතුර අවදානම් දැරීම, ලාභ ලැබීම. අපි දන්නවා අවදානමක් දරනවා, ලාභයකුත් ලබනවා. හරි? නමුත් අපි බලමු ඒක වඩාත් ගැළපෙන පිළිතුරක් වෙයිද කියලා. ව්‍යවසායකයෙකු කරන කාර්යයන් දෙකක් වෙන්නත් ඕන. ලාභ ලැබීම කියන්නේ ඒක සමහරලාට ඒක ඉබේ ලැබෙන දෙයක් වෙන්න පුළුවන් මේ කරන කටයුත්තේ ප්‍රතිඵලයක් විදිහට. තුන්වෙනි එක තීරණ ගැනීම, ව්‍යාපාරයේ පුළුල් කිරීම. ඒකත්
ව්‍යාපාරිකයෙකු කරනවා. නමුත් කරන ප්‍රධානම කාර්යයන් දෙකක්ද දෙක යටතට මේක වැටෙනවාද? අපි බලමු හතරවෙනි පිළිතුර මොකක්ද අපිට යෝජනා කරන්න කියලා. අවදානම් දැරීම සහ නව්‍යතා සම්පාදනය. හතරවන පිළිතුරේ වඩාත් අපිට හොඳ බරක් තේරෙනවා ව්‍යවසායකයෙකුගේ කරන කාර්යයන් ගැන කතා කරනකොට. අවදානම් දරනවා කියලා කියන්නේ අපි ආයෝජනයක් කරනවා කියලා කියන්නේ අපි ආයෝජනයක් කරන්නේ මොකක් පරමාර්ථයෙන්ද? ප්‍රතිලාභයක්. අපි පුළුල් වශයෙන් කිව්වොත් ඒක තමයි ව්‍යාපාරික භාෂාවෙන්. මුදල් යෙදවීමට කියනවා ආයෝජනයක් කරනවා කියලා. ඒ ආයෝජනය කියන එක ඇතුලේ තියෙනවා මේ ප්‍රතිලාභ ලබා දීමේ හැකියාවක් ඇති ක්‍රියාවලියක් කියන එක ඒක ඇතුලේ ගම්ම්‍ය වෙනවා. ආයෝජනයක් කරනවා කියලා කියන්නේ ඒකයි. නැත්තම් මේ ආයෝජනයක් කරනවා කියලා කියන්නේ පරිස්සමට තියෙන දෙයක් නෙමෙයිනේ. නේද? ඊට වඩා ගැඹුරු දෙයක් ඒකේ තියෙන්නේ. ආයෝජනයක් කරනවා කියලා කියන්නේ මොකක් හරි ප්‍රතිලාභයක් ගන්න. අර දාපු එකට වඩා වැඩි ප්‍රතිලාභයක් අපිට උපයන්න තමයි අපි ආයෝජනයක් කරන්නේ. ඒක හන්ද හොඳ වචනයක්, ඒක බර වචනයක්. නව්‍යතා සම්පාදනය. එතන මේ ව්‍යාපාරයක අයිතිකරුවා එයාට තමයි අපි කියන්නේ ව්‍යාපාරික ව්‍යවසායකයා කියලා. නේද? අපි ව්‍යාපාරික ව්‍යවසායක කාර්යයන් අපි කිව්වා හොඳට අපි නිර්වචනය කරපු තැනක් තමයි අපි අර මොනවද? නිෂ්පාදන සාධක. මතකද? නිෂ්පාදන සාධක අපිට හමු වෙන පාඩම. නිෂ්පාදන සාධක වර්ග කීයක් තියෙනවද? 4ක් තියෙනවා කියෝ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. එතකොට ව්‍යවසාය කියලා කියන්නේ මොකද්ද? මේ නිෂ්පාදන සාධක සංයෝජනය කරමින් ඒ කටයුත්ත සමායෝජනය කළමනාකරණය කරන පුද්ගලයා තමයි කවුද? ව්‍යවසායකයා. ව්‍යවසායකත්වය කියලා කියන්නේ මේ දේවල් නිෂ්පාදන සාධක සංයෝජනය කරමින් මේ ව්‍යාපාරයේ කටයුතු සමායෝජනය කරන පුද්ගලයා ව්‍යවසායකයා. එහෙම කරනකොට එයා අනිවාර්යයෙන්ම අවදානමක් දරනවා. එයාට මේ ව්‍යාපාරයට යොදවන මුදල ඒක අවදානමකට ලක් වෙන්න පුළුවන්. අපි ප්‍රතිලාභයක් බලාපොරොත්තුෙන් යොදවන ඒ මුදල අපිට සමහර වෙලාවට සම්පූර්ණයෙන්ම හෝ කොටසක් නැති වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා අලාභ ලබන ව්‍යාපාරයක් කියලා. නව්‍යතා සම්පාදනය. අපි දන්නවා මේ එක එක ඇල්මක් ඇති පාර්ශ්වයන්ගේ භූමිකාවන් ගැන කතා කරනකොට අපි මෙන්න මේ දේවල් අපිට හමු වෙනවා. මේගොල්ලෝ මොකද්ද කරන්නේ? කළමනාකරුවෝ නම් අපි කරන්නේ මොනවද? ව්‍යාපාරයක අයිතිකරුවන් දෙන සැලසුම් ක්‍රියාත්මක කිරීම, තීරණ ගැනීම වගේ දේවල් කියලා. එක එක ඇල්මක් ඇති පාර්ශ්වයන්ගේ කාර්යභාරය. එමනම් ව්‍යාපාරයේ හිමිකරුවන් එහෙම නැත්නම් ව්‍යවසායකයා එයා කරන ප්‍රධාන කාර්යයන් දෙකක් තමයි අපිට හඳුනා ගන්න පුළුවන්. අවදානම් දැරීම සහ නව්‍යතා සම්පාදනය කිරීම. හොඳයි. අපි දැන් බලමු 6 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයක් වන මූල්‍ය ආයතන ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දැක්වීමේ අරමුණු ඇතුළත් පිළිතුර තෝරන්න. කවුද ඇල්මක් ඇති පාර්ශවය වෙන්නේ මෙතන? මූල්‍ය ආයතන. නේද? මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන කියලා කියන්නේ ව්‍යාපාරයට ණය දෙන සහ වෙනත් මූල්‍ය සේවාවන් සපයන අපේ සම්බන්ධිත පාර්ශවයක්. ඔවුන් මේ ව්‍යාපාරයත් එක්ක ඇයි කිට්ටුවෙන් කටයුතු කරන්නේ? කුමන බලාපොරොත්තු ඉෂ්ට කරගන්නද? ඒකනේ අපෙන් අහන්නේ. මූල්‍ය ආයතනයක් ව්‍යාපාරය කෙරෙහි ඇල්ම දැක්වීමේ අරමුණු. ඇයි ව්‍යාපාරය කෙරෙහි උනන්දුවෙන් කටයුතු කරන්නේ? ඒකට තමයි අපි කියන්නේ ඇල්මක් දක්වනවා කියලා. එමනම් මේ ඇල්මක් දැක්වීමේ අරමුණක් තියෙන්න දෙපැයි. ඒ අරමුණ ඇතුළත් පිළිතුර මොකක්ද? දෙන ලද ණය අය කර ගැනීම. ණයක් දුන්නොත් අය කර ගන්න ඕන. හරි. තරංගයට මුහුණ දීම. මොකක්ද ඒකේ තේරුම? තරංගයට මුහුණ දෙන්නේ බැංකුවද එහෙම නැත්නම් ව්‍යාපාරයද? අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ පළවෙනි පිළිතුරේ.
තවදුරටත් ණය සැපීම හා ගුණාත්මක නිෂ්පාදිත ලබා ගැනීම. තවදුරටත් ණය සැපීම මූල්‍ය ආයතනයක බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. මූල්‍ය ආයතනයට දියුණු වෙන්න ඕන නම් ඔය ණය දෙන එක දිගටම කරගෙන යන්න ඕන. වැඩි වැඩියෙන් ණය දෙන්න ඕන හොඳ මිනිස්සු බලලා. හොඳ ව්‍යාපාර බලලා. ඒක හන්දා අරමුණක් විදිහට ඒකේ වරදක් නැහැ. ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීම මේක නිකන් කලවම් වෙලා තියෙන්නේ නේ. මූල්‍ය ආයතනයක් ව්‍යාපාරයට යන්නේ ගුණාත්මක නිෂ්පාදනයක් ලබා ගන්නද? මූල්‍ය ආයතනයක වැඩ කරන පුද්ගලයන්ටත් ගුණාත්මක නිෂ්පාදන අවශ්‍යයි. ඒක වෙනම කතන්දරයක්. මේ අවස්ථාවේදී අපි මේ විග්‍රහ කරන්නේ මූල්‍ය ආයතන කියන සංවිධානය සහ ව්‍යාපාරය කියන සංවිධානය අතර ඒ තියෙන සම්බන්ධතාවයේදී මේ මූල්‍ය ආයතනය ඉෂ්ට කරගන්න උත්සාහ කරන අරමුණු ගැන. ඒක නිසා ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදිත මේ ව්‍යාපාරයෙන් ලබා ගන්න නෙමෙයි මේ මූල්‍ය ආයතනයක් ව්‍යාපාරයට එන්නේ. එයා එන්නේ මෙයාට ණය ටිකක් දෙන්න, ජංගම ගිණුමක් ආරම්භ කරන්න, ඒකෙන් ආදායම් ලබන්න පුළුවන් නේද? අර බැංකු ගාස්තු අය කරගන්න පුළුවන්. ඒ වගේම ජංගම ගිණුමකට අපි දෙන්නේ නැහැ මොනවද? පොලිය දෙන්නේ නැහැ. ඒක ඇතුලේ තියෙන මුදල් අපිට ආයෝජනය කරන්න පුළුවන් වැඩිපුර තියෙන මුදල්. ඒ වගේ බැංකුවක් පැත්තෙන් එයාගේ පොලි ආදායම සහ වෙනත් ආදායම්, සේවා සැපීමේ ආදායම් වර්ධනය කරගන්න තමයි බැංකු ආයතනයක් කටයුතු කරන්නේ. ඒක නිසා ගුණාත්මක නිෂ්පාදන ලබා ගන්න ඉන්නේ නැහැ. දෙවෙනි පිළිතුර ඒක හන්දා විතර සාර්ථක පිළිතුරක් නෙමෙයි. රැකියා සුරක්ෂිත බව හා ජාතික නිෂ්පාදිතය වර්ධනය. රැකියාවන් ආරක්ෂා කරන්න, රැකියාවන් ආරක්ෂා කරගන්න උනන්දුවෙන් කටයුතු කරන්නේ කවුද? කුමන ඇල්මක් ඇති පාර්ශවයන්ද? ආයතනයක වැඩ කරන සේවකයෝගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒගොල්ලෝ කැමති තමාගේ රස්සාව හොඳයි නම්, ආයතනය හොඳයි නම් ඒක ආරක්ෂා කරගන්න. ඒක එතකොට සේවකයන්ගේ අරමුණක් රැකියා සුරක්ෂිත බව. නමුත් මූල්‍ය ආයතනයක අරමුණක් කියලා කියන්න බෑනේ රැකියා සුරක්ෂිත බව. හතරවෙනි පිළිතුර. තවදුරටත් ණය සැපීම හා දෙන ලද ණය අය කර ගැනීම. අලුත් ණය දෙන්නත් අපි කැමති දුන්න ණය ටික වෙලාවට කලාවට ගෙවනවා නම්. අන්න ඒක තමයි අපේ අවසාන පරමාර්ථය. හොඳින් ගෙවන ව්‍යාපාරිකයන්ට අලුතෙන් තව ණය දුන්නොත් මූල්‍ය ආයතනයක් විදිහට අපිට ලාභ ලබන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ පිළිතුරු හතර අතුරින් අපිට වඩාත් ගැළපෙන පිළිතුරු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ හතරවෙනි පිළිතුර. හත්වෙනි ප්‍රශ්නය. රටක ආදායම එරට ජනතාව අතර බෙදී යාම හඳුන්වන්නේ කුමන නමකින්ද? රටක ජාතික ආදායම බෙදී යාම කවුරු අතරේද? රටේ ජීවත් වෙන ජනතාව අතරේ. ඒකට විශේෂිත නමක් තියෙනවද? ආදායම් විෂමතාවය. විෂම කියලා කියන්නේ එක එක්කෙනාට එක එක ආදායම් තමයි ලැබෙන්නේ. ඒකත් එක සංකල්පයක්. ඒ කියන්නේ රටක ආදායම් විෂමතාවය කොච්චර දුරට තියෙනවද? ඉහළ ඉපීම් කරන අය කොච්චර ඉන්නවද? අඩු ඉපීම් කරන දුගී දුප්පත් ජනතාව කොච්චර ඉන්නවද කියන එක රටක රජයක් පැත්තෙන් ගත්තොත් එහෙම ඒගොල්ලෝ ආර්ථිකමය පැත්තෙන් ගත්තොත් එහෙම ආර්ථික සාධකයක් ඒක. ඒක වැදගත් සාධකයක්. ඉතින් ඒක රට ඒ පරිපාලනය කරන දේශපාලන අධිකාරීන් උත්සාහ කරනවා ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ඇතුලේ මේ ආදායම් විෂමතාවයන් අඩු කරන්න. ඉතින් ඒක නිසා ආදායම් බෙදී යාම කියන්නේ ආදායම් විෂමතාවයද? ඒක තමයි ප්‍රශ්නේ. ආදායම් ව්‍යාප්තිය. ආදායම් ඉපයීම, සේවා නියුක්තිය. අපෙන් අහන්නේ මොකද්ද? ජනතාව අතර බෙදී යාමනේ.
බෙදී යාම ගැන අහන නිසා ඒකට ගැලපෙන වචනය තමයි ආදායම් ව්‍යාප්තිය. ඉපීමත් නෙමෙයි, විෂමතාවයක් නෙමෙයි, සේවා නියුක්තියක් නෙමෙයි. ආදායම් බෙදී යාම අපිට පෙන්වන තැන තමයි ආදායම් ව්‍යාප්තිය කියන එක. කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියන කාරණේ. හොඳයි. අපි දැන් බලමු 8 වෙනි ප්‍රශ්නයට පිළිතුරු ලියන්න. දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයේ අහිතකර බලපෑමක් හඳුනගන්න කියලා තමයි අපිට කියන්නේ. දේශීය ව්‍යාපාර කියලා කියන්නේ අපේ රටක් පැත්තින් ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව ඇතුලේ තියෙන ශ්‍රී ලාංකිකයන්ට අයත් ශ්‍රී ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වන ව්‍යාපාර. දේශීය ව්‍යාපාර. අපේම ආයෝජකයෝ විසින් ආරම්භ කරලා කරගෙන යන ව්‍යාපාර. එතකොට මේගොල්ලෝ මේ ගෝලීය පරිසරයත් එක්ක මුසු වෙන විට කටයුතු කරනකොට මොකද්ද ගෝලීය පරිසරය කියලා කියන්නේ? රටක රටවල් අතර නේද? කිසියම් රටක් සහ අනෙකුත් රටවල් අතර පවත්නා ආර්ථික සමාජීය දේශපාලන සම්බන්ධතාවයන්ට තමයි අපි කියන්නේ ගෝලීකරණය කියලා. නේද? ඒ කියන්නේ අපි විවිධ සම්බන්ධතාවයන් ඇති කරගන්නවා. ආර්ථිකමය වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන්, සංස්කෘතිකමය වශයෙන් අපි විවිධ වූ සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නවා. මේ සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීම තුලින් අපි එකිනෙකා විවිධ අරමුණු ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. ඒකේ හොඳ පැති තියෙනවා, ඒවට අපි කියනවා යහපත් බලපෑම් සහ නරක පැතිත් තියෙනවා අයහපත් බලපෑම්. නමුත් අපිට මේ වලින් අත් මිදෙන්න බෑ. අද අපේ මේ සමාජ රටාව, ආර්ථික රටාව සම්පූර්ණයෙන්ම මේ වගේ ගෝලීකරණයත් එක්ක බද්ධ වෙච්ච ක්‍රමයක් තමයි බිහි වෙලා තියෙන්නේ. අපිට මේක වෙනස් කරන්න බෑ. ඒක නිසා ඒවල අහිතකර ප්‍රතිඵල අපි භුක්ති විඳින හැටි අපිට දැන් අපි විසින්ම මේ දවස්වල අත්විඳිනවා. හොඳයි. මොකද්ද අහන්නේ? ගෝලීකරණයේ අහිතකර බලපෑමක් විදිහට අපිට මොකද්ද හඳුනගන්න පුළුවන් ඔය දීලා තියෙන විකල්ප වලින්. පළවෙනි එක මොකද්ද? නවීන තාක්ෂණය ලබාගත හැකිවීම අහිතකර බලපෑමක්ද? විදේශ රටවල් වල තියෙන ජාත්‍යන්තර අනෙකුත් රටවල් වල භාවිතා කරන උසස් තාක්ෂණය අපිට පුළුවන් නම් අපේ රටට හඳුන්වලා දෙන්න ඒක අහිතකර බලපෑමක් වෙනවද කියන එක තමයි ප්‍රශ්නේ. ඒක අපිට වඩාත් අපිට ඒක අපිට සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ මේක හොඳ දෙයක් විදිහට. ගෝලීකරණයෙන් අපිට ලැබෙන ආශිර්වාදයක් තමයි මේ නවීන තාක්ෂණය අපේ රටට හඳුන්වා දීමට හැකිවීම. හොඳයි. දැඩි තරඟයකට මුහුණ දීමට සිදුවීම. තරඟයක්. ගෝලීකරණය නිසා දේශීය ව්‍යාපාරිකයන්ට තරඟයක් ඇති වෙනවද? ඔව්, එහෙම වෙන්න පුළුවන්. මොකද ගෝලීකරණය නිසා අන්තර්ජාතික වෙළඳපොළවල් බිහි වෙනවා. විදේශ රටවල් වල නිෂ්පාදනය කරන වෙන භාණ්ඩත් ඒගොල්ලෝ වෙළඳපොළක් හොයාගන්නවා අපේ රට තුල. විදේශ රටවල නිෂ්පාදනය කරන භාණ්ඩ ලංකාව තුල වෙළඳපොළක් හොයාගන්නකොට ලංකාව තුල මේ භාණ්ඩ නිෂ්පාදනය කරමින් අපි ඒවට කියනවා ඒ හා සමාන භාණ්ඩ එහෙම නැත්නම් ආදේශක භාණ්ඩ ඒවා නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන්ට ඒකෙන් තර්ජනයක් එල්ල වෙන්න පුළුවන්. මොකද අර අන්තර්ජාතික වශයෙන් අපේ වෙළඳපොළට එන භාණ්ඩවල ගුණත්වය වැඩි වෙන විට අපේ පාරිභෝගිකයන් අපේ භාණ්ඩ අත්හැර දමලා මේ අන්තර්ජාතික භාණ්ඩ මිලදී ගන්න පෙළඹීම තුලින් අපේ ව්‍යාපාර කඩා වැටෙන්න පුළුවන්. ඒක නිසා දැඩි තරඟයකට මුහුණ දෙන්න සිදු වෙනවා කියන එක අහිතකර බලපෑමක් විදිහට හඳුනාගත්තොත් ඒක නිවැරදි කියලා අපිට පේනවා. තුන්වෙනි විකල්පය විදේශීය ප්‍රාග්ධනයේ රට තුරට ගලා එන්න. නැවත වතාවක් ඔන්න හොඳ දෙයක්. අපිට
ආයෝජනය කරන්න ප්‍රාග්ධනය නැතිකොට විදේශ රටවල් වලින් ඇවිල්ලා ඒවා ආයෝජනය කරලා අපේ රටේ කර්මාන්ත අපේ රටේ මාර්ග පද්ධතීන් අපේ රටේ ඒවට අපි කියනවා යටිතල පහසුකම් කියලා. ඒවා වැඩි දියුණු කරන්න අධිවේග මාර්ග ඇති කරන්න ඊට පස්සේ ජලවිදුලි ව්‍යාපෘති ඇති කරන්න මේ විදේශ වලින් ඇවිල්ලා ආයෝජනය කරනකොට එක්තරා දුරක් දක්වා අපිට ඒ වලින් වාසි සැලසෙනවා. අපි දන්නවා අවාසි තියෙනවා කියලා. සමහරවිට අපේ රටේ තියෙන ඒ සම්පත් වලින් කොටසක් ඒ රටවල් උපයන නිසා ලාභ විදිහට ඔවුන්ගේ රටවල් වලට ගෙනියන නිසා අපිට අවාසියක් වෙන අවස්ථාවලු තියෙනවා. නමුත් අපි මෙතනදී විදේශීය ප්‍රාග්ධනයේ රට තුළට ගලා ඒම ධනාත්මක කාරණයක් විදිහට හඳුන ගන්න පුළුවන්. ඊළඟට බලමු හතරවෙනි පිළිතුර මොකක්ද කියලා. විදේශීය භාණ්ඩ පාරිභෝජනය කළ හැකි වීම ගෝලීය පරිසරයේ අහිතකර බලපෑමක් නේද? ඒක විදේශීය භාණ්ඩ පරිභෝජනය කළ හැකි වීමත් අපිට ඒකත් හොඳ දෙයක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන්. නැත්නම් අපිට ඔය විදේශ රටවල නිෂ්පාදනය වෙන හොඳ භාණ්ඩ අලුත් දේවල් අපේ රටට එන්න අපිට මාවතක් නැති වෙන්න පුළුවන්. ඒක නිසා ගෝලීකරණය හොඳයි මේ වගේ දේවල් සිද්ධ වෙන විට. විදේශීය ප්‍රාග්ධනයේ ලංකාවට එනවා නම් ඒක හොඳ දෙයක්. ඊට පස්සේ විදේශීය වෙළඳපොලේ තියෙන භාණ්ඩ අපේ රටේ අයට පාවිච්චි කරන්න අවස්ථාවල් සැලසීම හොඳ දෙයක්. නවීන තාක්ෂණය ලබා ගැනීමට හැකියවීම දේශීය ව්‍යාපාර දියුණු කරන්න පිටුවහලක් වෙනවා. වැඩි දියුණු කරන ලද යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා අපිට නවීන විදිහට අපේ නිෂ්පාදන නව්‍යකරණයට ලක් කරන්න පුළුවන්. එමනම් අපිට අවාසියක් විදිහට එහෙමනම් පේන්නේ දැඩි තරංගයකට මුහුණ දීම ගෝලීකරණයේ අයහපත් ප්‍රතිඵලයක් විදිහට අපි හඳුන ගන්න පුළුවන්. හොඳයි. 9 වෙනි ප්‍රශ්නෙට යමු. ව්‍යාපාරයකට තර්ජනයක් වන පිළිතුර වන්නේ. තර්ජන කියලා කියන්නේ අපි කිව්වා අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. ඒ පරිසර අධ්‍යයනයේදී බාහිර පරිසරයේ සූක්ෂම විදිහට අපි අධ්‍යයනය කරනකොට හොයාගන්න දෙයක් තමයි තර්ජන කියලා කියන්නේ. ව්‍යාපාරයකට ඍණාත්මක සාධකයක්. අපි තර්ජනයක් දකින්න තැන ඒ තර්ජනයෙන් සිදුවෙන බලපෑම හැකිතාක් දුරට අවම කිරීමට අවශ්‍ය ප්‍රතිචාර දක්වන්න ඕන. නියමිත කාලයේදී. එතකොට තමයි අපිට ව්‍යාපාරය මනාව කරගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ අවදානම් කළමනාකරණය කරගෙන. එහෙමනම් තර්ජනයක් වන පිළිතුර මොනවද? ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම. ඒක තර්ජනයක්ද? අපි හිතමු අපි අපනයන ව්‍යාපාරයක්. ඇඟලුම් නේද? අපි ලංකාව තුළ ඇඟලුම් නිෂ්පාදනය කරලා විදේශ රටවල් වලට අපි අපනයනය කරනවා. එහෙම නැත්නම් අපි හිතමු අපි මත්ස්‍ය නිෂ්පාදන ලංකාවේ අපි සකස් කරලා නිෂ්පාදනය කරලා ජාත්‍යන්තර වෙළඳපොළට අපි අපනයනය කරනවා. විදේශීය අපි මොනවද කියන්නේ විදේශ විනිමය අපි උපයනවා. එහෙම නේද? එහෙම නැත්නම් අපි දන්නවා අපි වෘත්තිකයන් විදිහට එහෙම නැත්නම් අපි අර කියන්නේ ගෘහ සේවක සේවිකාන් විදිහට අපි විදේශ රටවල අපි සේවා සපයන්න යනවා. මොනවා හරි සම්බාධකයක් අපිට පැනවුවොත් මේ රටවල් අතර තියෙන දේශපාලන කරුණක් මත සම්බාධකයක් පැනවුවොත් අපේ තියෙන මේ සම්බන්ධතාවයට බලපානවා. අපිට තව දුරටත් මේ වෙළඳාම් කටයුතු කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තර්ජනයක්ද ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම. යුද්ධයක් අවස්ථාවක අපි හිතමු හිතුවක්කාර විදිහට වැඩ කරන රටකට ජාත්‍යන්තර සම්බාධක පනවනවා අපි ඇතැම් අවස්ථාවල් දැකලා තියෙනවා. ඒක හොඳ දෙයක්ද? ව්‍යාපාර පැත්තෙන් ගත්තොත් එහෙම ව්‍යාපාර කඩා වැටීමට බලපාන සාධකයක්. එහෙමනම් ඒක තර්ජනයක් වෙනවා. තර්ජනයක් වෙනවා. අපිට පිළිතුරු බාලා ගන්න පුළුවන් බවක් පේනවා. අපි බලමු අනෙක් පිළිතුරු පරීක්ෂා කළා. තාක්ෂණ දැනුම යාවත්කාලීන නොවීම. තාක්ෂණ දැනුම යාවත්කාලීන නොවීම. උසස් තාක්ෂණයක්
ව්‍යාපාරයේ තියනවා කියලා කියන්නේ ව්‍යාපාරයේ ශක්තියක් වෙනවා නේද? ඒක අර තර්ජනයකට වඩා ඒක ශක්තියක් පැත්තට තමයි යන්නේ. පුහුණු සේවකයන් නැහැ කියලා කියන්නේත් ව්‍යාපාරයේ ඒක දුර්වලතාවයක්. අභ්‍යන්තර පරිසරයේ හම්බෙන දෙයක්. තාක්ෂණය නැතිවීම, පුහුණු ශ්‍රමය නැතිවීම අභ්‍යන්තර පරිසරයේ තියෙන ඍණාත්මක සාධක විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ව්‍යාපාරයේ දුර්වල මූල්‍ය කළමනාකරණය, ඒ කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ ඉන්න සේවකයන්ගෙන් සිද්ධ වෙන දෙයක්. සේවකයෝ කිව්වෙන් පස්සේ අපි දන්නවා කළමනාකරුවෝ, ඒ වගේම අනිකුත් සේවකයෝ ඉන්නවා. ඉතින් එතකොට මේ මූල්‍ය කළමනාකරණය හරින් සිද්ධ වුණේ නැත්නම් එහෙම ඒක ව්‍යාපාරයේ තියෙන දුර්වලතාවයක් බවට පත් වෙනවා. එහෙමනම් අපිට තර්ජනයක් විදිහට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ බාහිර පරිසර අධ්‍යයනයේදී අපිට හම්බෙන දෙයක්. එහෙමනම් අපිට පාලනය කරන්න බැරි ඒ පරිසරය, එහෙම නැත්නම් පුද්ගලයන් සහ සාධක අන්තර්ගත වටපිටාවට තමයි කියන්නේ අපි ව්‍යාපාරික බාහිර පරිසරය කියලා. එහෙමනම් එතකොට ව්‍යාපාරික බාහිර පරිසරය තමයි මේ වෙළඳ සම්බාධක පැනවීම අයත් වන්නේ. මොකද අපිට කිසිසේත්ම මේ වගේ කටයුතු අපිට පාලනය කරන්න බැරි නිසා. ඒක නිසා තර්ජනයකට ගැළපෙන පිළිතුරු විදිහට අපි හඳුනගන්නේ ජාත්‍යන්තර වෙළඳ සම්බාධක පැනවීම නිසා අපිට ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්න බැරි වෙනවා. හොඳයි. අපි බලමු එහෙමනම් 10 වෙනි ප්‍රශ්නය. ඒක පුද්ගල ව්‍යාපාරය නාමයක් ලියාපදිංචිය සඳහා යා යුතු ආයතනය. ඒක පුද්ගල ව්‍යාපාරයක් නම් නාමය ලියාපදිංචිය සඳහා යා යුතු ආයතනය සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් සභාව. මේ ආයතන හතරම ගත්තයින් පස්සේ අපි දන්නවා ව්‍යාපාරවලට සම්බන්ධිත නොයෙකුත් සේවාවන් අපිට සිද්ධ වෙන ආයතන වගේ අපිට පේනවා. පුරුදු බවක් පේනවා. මොකක් ගැනද අපි මෙතෙන්දි කතා කරන්නේ? ඉස්සෙල්ලා ඒක අවබෝධ කරගන්න ඕනේ. ඒක පුද්ගල ව්‍යාපාරයක්. එහෙම එකක නාමය, ව්‍යාපාර නාමය ලියාපදිංචි කර ගැනීම සඳහා යන්න ඕන ආයතනය. අපි දන්නවා ඇතැම් අවස්ථාවල් වල ලියාපදිංචි කරන්න සිද්ධ වෙනවා. අර අපි කියවනේ හවුල් ව්‍යාපාරයක නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුගේ නාමයට වෙනස් නමකින් ව්‍යාපාර කරන යනවා නම් ලියාපදිංචියක් කරගන්න ඕන. යා යුතු ආයතනය කොතනද? සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය. සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කරන්නේ කුමන ව්‍යාපාරයද? සංස්ථාපිත සමාගම්. එහෙනම් ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගේ කිසිම සම්බන්ධයක් නැහැ. ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය සභාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝ ව්‍යාපාර සම්බන්ධ සේවාවන් කරනවා. උදාහරණයක් විදිහට අපි ඒ ගැන අපි ආවරණය කරන්නේ නැහැ අපේ සිලබස් එකේ. නමුත් මේගොල්ලෝ තමයි මේ වෙළඳ බලපත්‍රය කියන එක නිකුත් කරන්නේ. වෙළඳාම් කටයුතු කිරීම සඳහා බලපත්‍ර ගාස්තුවක් ගෙවලා ඒ කාර්යය කරන්නේ ප්‍රාදේශීය සභාවයි. නමුත් අපි දන්නවා ව්‍යාපාරික ලියාපදිංචි කිරීමේ අයදුම්පත නිකුත් කරන සහ ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන ආයතනය තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. පළාත් සභාව සම්බන්ධ වෙනවද? පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා යටතේ තමයි මේ නාමය ලේඛනගත කරන්නේ. නමුත් මේ කාර්යය අපි කරගන්නේ කොතනින්ද? මේ අයදුම්පත නිකුත් කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. මතක තියාගන්න, හොඳින් පටලවා ගන්නත් එපා. හරි. එhmenan අපි බලමු 11 වෙනි ප්‍රශ්නය. මොකක්ද 11 වෙනි ප්‍රශ්නේ? හවුල් ව්‍යාපාරයක උපරිම හවුල්කරුවන් ගණන 20ක් විදිහට දැක්වෙන්නේ කුමන නීතිමය රාමුව ඇතුළේද? 2007 අංක 7 දරන සමාගම් පනතේ. සමාගම් පනත කියන්නේ සමාගම් පිළිබඳ කටයුතු කරන නියාමන ආයතනය. එතකොට හවුල් ව්‍යාපාර සමාගම් පනතට සම්බන්ධ වෙනවද? මෙතෙන්දී අහන්නේ මොකද්ද? හවුල් ව්‍යාපාරයක උපරිම හවුල්කරුවන් ගණන 20ක් කියන එක නේද? උපරිම හවුල්කරුවන් ගණන 20ක්. 20යි කියන එක.
ඒක නියම කරලා තියෙන නීතිය තමයි අහන්නේ කොතනද කියලා. අංක 7 දන්න සමාගම් පන්තා 1890 හවුල් ආඥා පනතද? අන්න. හවුල් ව්‍යාපාරවලට සම්බන්ධ නීතියක් හවුල් ආඥා පනත. 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත. තවත් එකක් සම්බන්ධයි 1918 අංක 8 දරන ව්‍යාපාර නාම ආඥා පනත. කොතනද හවුල්කරුවන් ගණන උපරිමය 20යි සහ අවමය කීයක්ද? දෙන්නයි කියලා කියන නීතිය. පටලව ගන්න එපා. ඒකට අදාළ පිළිතුර වන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතේ තමයි හවුල් ව්‍යාපාරයක් වුණත් ඒකේ ඉන්න පුළුවන් අවම සමාජික සංඛ්‍යාව සහ උපරිම සමාජික සංඛ්‍යාව නියම කරන නීතිය එන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතේ. ගොඩක් විට ළමයි පටලව ගන්නවා හවුල් ව්‍යාපාරයට අදාළ නීතියක් නෙමේ සමාගම් පනත කියන එක. එහෙම කියලා මේක වෙනත් මේකක් තෝරගන්න උත්සාහ කරනවා. ඒක හන්ද මතක තියාගන්න හවුල් ව්‍යාපාරයක අවම සහ උපරිම සමාජිකයන් සංඛ්‍යාව නියම වෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතින්. 12 වෙනි ප්‍රශ්නය. සමුපකාර ව්‍යාපාර සංවිධාන සමුපකාර ප්‍රතිපත්ති මතම කටයුතු කරන නිසා දක්නට ලැබෙන අවාසියක් වන්නේ. අපි දන්නවා සම්පකාර සංවිධානයක් කටයුතු කරන්නේ සමුපකාර ප්‍රතිපත්ති මත. සාමූහික සුබසාධනය සඳහා තමයි කටයුතු කරන්නේ. අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරලා තමයි තීරණ ගන්නේ. ඒ වගේ ව්‍යාපාරයක් තමයි සමුපකාර ප්‍රතිපත්තිය. එතකොට මේ වගේ ප්‍රතිලාභ ඔක්කොම බෙදිලා යනවා සමාජිකයන් අතරේ. එතකොට සමුපකාර ප්‍රතිපත්ති මතම කටයුතු කරන්න ඕන කියන එක මේකේ තියෙන සීමාකාරී සාධකයක්. අවාසියක් විදිහට තමයි අපි හඳුන්වගෙන තියෙන්නේ. ඉතින් ඒකට ලැබෙන අවාසියක් වන්නේ මොකද්ද? සමාජ සුබසාධනය සැලසීමට නොහැකි වීම. ලාභ ඉපැයීමට නොහැකි වීම. තරඟකාරීත්වයට මුහුණ දීමට නොහැකි වීම. සමාජික සුබසාධන කටයුතු සිදු කළ නොහැකි වීම. නෑ. සමාජික සුබසාධන කටයුතු කරන්න පුළුවන්. අපිට බොහෝ විට අපිට සීමාවක් පැනවෙන්නේ තරඟකාරීත්වයට මුහුණ දෙන්න නම් අපිට අමාරුයි මේ සමුපකාර ප්‍රතිපත්ති මත කටයුතු කරන්න ගිය නිසා. අපිට අවශ්‍ය අවස්ථාවේදී වෙනස්කම් කරමින් තරඟයට මුහුණ දෙන්න පුළුවන් විදිහට අපිට අවශ්‍ය තීන්දුව తీරන ගන්න අපිට අවස්ථාවක් සැලසෙන්නේ නැහැ මේ සමුපකාර ප්‍රතිපත්ති කියන බාධකය නිසා. 13 වෙනි ප්‍රශ්නේ. රාජ්‍ය සංස්ථාවල පැවැත්ම අඛණ්ඩ වන්නේ කොහොමද? ලාභ ලැබෙන නිසා, අයිතිය රජයේ සතු නිසා, අත්‍යවශ්‍ය සේවා සපයන නිසා, පාර්ලිමේන්තු පනතකින් පිහිටුවා තිබෙන නිසා. පාර්ලිමේන්තු පනතකින් තමයි සම්මත වෙලා අපි ලියාපදිංචි කරන්නේ සංස්ථාවක්. නීතිමය පුද්ගල භාවයක් ලැබෙනවා. ඒත් එක්කම ලැබෙන අනිකුත් වරප්‍රසාදය තමයි සංස්ථාවට අඛණ්ඩ පැවැත්මක් හිමි වෙනවා. එතකොට අපිට මේ ව්‍යාපාරයේ අහවල් දිනේ අවසන් වෙනවා කියලා කියන්න බෑ. চিරාත් කාලයක් මේ ව්‍යාපාරයේ සාර්ථකව කටයුතු කරමින් ඉස්සරහට අරන් යන්න පුළුවන් අඛණ්ඩ පැවැත්මක් තියෙන ආයතන සංවිධානයක් විදිහට තමයි අපි සංස්ථා හඳුනගන්නේ. එhmenan ඒ අඛණ්ඩ පැවැත්ම කියන දේ අපිට ලැබෙන්නේ මෙන්න මේ පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවලා විශේෂ එහෙම නැත්නම් පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවීම නිසා තමයි දරුවනි අපිට මේ ඒ ලක්ෂණය මේ සංස්ථාවලට හිමිවන්නේ. අපි බලමු 14 වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. හිස්තැන් දෙකක් තියෙනවා 1 2 කියලා. මොකක්ද කියන්නේ? ඉහත ප්‍රකාශයේ අංක 1 හා 2 හිස්තැන් සඳහා වඩාත් සුදුසු වචන ඇතුළත් පිළිතුර තෝරන්න. එක වචනයක් මේකට අනිත් වචනේ මේකට.
පළවෙනි පිළිතුර තෝරගත්තොත් කේවල ස්වාමී කියන එක තැනට දාගන්නවා, ලාභ කියන එක තැන් දෙකට දාගන්නවා. එතකොට අපි ඒක කියවලා බලන්න ඕන. අපි දැන් පළවෙනි එක ගත්තොත් එහෙම කේවල ස්වාමී කියන එක අපි ඒක අරගම් බලන්න. කේවල කියලා මේ පළවෙනි කේවල ස්වාමී නේද? කේවල ස්වාමී කියන එක මෙතනට දැම්ම. දෙවෙනි වචනේ දාන්නේ දෙවෙනි හිස්තැනට. එහෙම. අපි ඔහොම මේක තියෙන්න ඇරලා අපි කියවලා බලමු. මේ එකින් එක මෙතනට දාගෙන කොයි පිළිතුරද එකතු කර ප්‍රකාශයේද වඩාත් නිවැරදි පිළිතුරක් බවට සම්පූර්ණ වෙන්නේ කියලා. හොඳයි. දැන් අපි කියවමු. බොහෝ සුළු පරිමාණ ව්‍යාපාර කේවල ස්වාමී ව්‍යාපාර වන අතර සමිති ව්‍යාපාර ලාභ අරමුණෙන් ආරම්භ කර ඇත. සමිති ව්‍යාපාර කේවල ස්වාමී ව්‍යාපාර බොහෝ සුළු පරිමාණ ව්‍යාපාර කේවල ස්වාමී ව්‍යාපාර. ඒ අතරතුර සමිති ව්‍යාපාර ක්‍රියාත්මක වන්නේ ලාභ ලැබීමේ අරමුණෙන්. හරිද? හරි බවක් අපිට පේන්නේ නැහැ. මොකද සමිති සමාගම් කියන්නේ බොහෝ විට සමාජ සුබසාධන, සමාජික සුබසාධන අරමුණු පෙරදරි කරගෙන ක්‍රියාත්මක වන ව්‍යාපාරික ආයතන විශේෂයක්. හොඳයි. ඒක නිසා අපි බලමු එහෙමනම් බොහෝ සුළු පරිමාණ ව්‍යාපාර හවුල් ව්‍යාපාර වන අතර සමිති ව්‍යාපාර ලාභ අරමුණෙන් ඒකෙත් තාපහව තියෙන්නේ සමිති ව්‍යාපාර ලාභ පස්සෙන් යනවා කියලා. තුන්වෙනි පිළිතුර. බොහෝ සුළු පරිමාණ ව්‍යාපාර හවුල් ව්‍යාපාර වන අතර සමිති ව්‍යාපාර සමාජ සුබ සාධන. අන්න. සමිති වලට සමාජ සුබ සාධන කියන එක නම් ගැලපෙනවා. නමුත් බොහෝ ව්‍යාපාර හවුල් ව්‍යාපාරද? ඒක තමයි ප්‍රශ්නේ. අපි බලමු හතරවෙනි පිළිතුරත් අපි තෝරලා බලමු. බොහෝ සුළු පරිමාණ ව්‍යාපාර කේවල ස්වාමී ව්‍යාපාර වන අතර සමිති ව්‍යාපාර අපි දාමු සමාජ සුබ සාධන කියන වචනේ දාමු. එහෙනම් එතනට බලන්න. මොකද දාන්නේ? සමාජ සුබ සාධන. දැන් කියවලා බලන්න මේකේ අර්ථය මොකක්ද කියලා. බොහෝ සුළු පරිමාණ ව්‍යාපාර කේවල ස්වාමී ව්‍යාපාර වන අතර සමිති ව්‍යාපාර සමාජ සුබ සාධනය අරමුණෙන් ආරම්භ කර ඇත. අන්න. අපිට ගැළපෙන පිළිතුරක් අපිට හම්බ වෙනවා. මෙන්න මේ වචන දෙක පිළිතුර විදිහට සම්බන්ධ කරොත්. ඒක නිසා හතරවෙනි පිළිතුර අපි තහවුරු කරනවා 14 වෙනි ප්‍රශ්නේ හිස් තැන් දෙකට අපිට වඩාත් නිවැරදි ප්‍රකාශයක් ලැබෙන්නේ මේ හතරවෙනි පිළිතුරත් එක්ක. අපි දන්නවා ලෝකේ බොහෝ විට තියෙන ව්‍යාපාර තමයි මේ කේවල ස්වාමී ව්‍යාපාර සහ ඒක පුද්ගල ව්‍යාපාර. මොකද ඒවා තමයි ඊටමත් පහසුවෙන් අවම ප්‍රාග්ධනයකින් සහ කළමනාකරන තීරණ තනිව ගනිමින් ඊටමත් පහසුවෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන් ව්‍යාපාර සංවිධානයේ ලංකාවේ සහ ලෝකයේ අනිත් හැම රටකම ගත්තොත් එහෙම කේවල ස්වාමී ව්‍යාපාර. ඒ වගේම මේ සමිති සමාගම් පිහිටවන්නේ බොහෝ විට සමාජ සුබ සාධනයේ එහෙම නැත්නම් සමාජික සුබ සාධන අරමුණේ. ඒක තමයි අපි හතරවෙනි පිළිතුර තෝරගත්තේ. 15 වෙනි ප්‍රශ්නේ. ආයතන සංග්‍රහයට යටත්ව කටයුතු කළ යුතු ව්‍යාපාර සංවිධාන වර්ගය. මෙතන වැදගත් වචනේ තමයි දරුවනේ මෙන්න මේක. මෙන්න මේ ආයතන සංග්‍රහය කියලා. මොකද මේ ආයතන සංග්‍රහය කියලා කියන්නේ? ආයතනයකින් අපිට කරන සංග්‍රහයද? නෑ. එහෙම ගන්න. මේ රාජ්‍ය ආයතන වල විශේෂයෙන් මේ රජයේ දෙපාර්තමේන්තු වල මේ පරිපාලන කටයුතු කර ගැනීම සඳහා කළ යුතු ආකාරය සඳහා මඟ පෙන්වන ලේඛනයක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ ආයතන සංග්‍රහය කියලා. හරි? Code of Establishment. එහෙම කියනවා. හරි? එහෙම එකක් මේකෙන් පටහැනිව කටයුතු කරොත් එහෙම ඒක අර විගණන ප්‍රශ්නවලදී මේක අවභාවිතය වගේ දේවල් වලින් අපි
වැරදිකරුවන් වෙන්න පුළුවන්. එහෙමනම් මේ ආයතන සංග්‍රහය අදාළ වන්නේ ව්‍යාපාර සංවිධානයක් විදිහට අදාළ වන්නේ කාටද? දෙපාර්තමේන්තු, සමුපකාර, සංස්ථාපිත සමාගම්, හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර කියලා කියන්නේ පුද්ගලික අංශයේ ව්‍යාපාර. පුද්ගලික අංශය. එතකොට මේ හවුල් ව්‍යාපාරයක් කටයුතු කරන්න එහෙම ලිඛිත ලේඛනයක්, නෛතික ලේඛනයක් නැහැ. givisුමක් කැමති නම් ඇති කරගන්න පුළුවන්. හරියටම මේ විදිහට තමයි අපි කටයුතු කරන්නේ. ලාභ බෙදා ගන්න, තීරණ ගන්න, වැටුප් ගන්න පුළුවන්ද? අමතර ප්‍රාග්ධනය දුන්නත් පොලී කීයක් දෙනවද? පොලී දෙන්නේ නැද්ද? ඒ වගේ කරුණු කාරණා, පරිපාලන කාරණා ඇතුළත් කරලා givisුමක් සකස් කළොත් පමණක් හවුල් ව්‍යාපාරයේ givisුමත් එක්ක කටයුතු කරන්න පුළුවන්. සංස්ථාපිත සමාගම් වලට වෙනම ලේඛනයක් තියෙනවා. ඒක ආයතන සංග්‍රහය නෙමෙයි. හරි? සමුපකාර ගත්තත් ඒක අපි දන්නවා නැවත වතාවක් ඒක පුද්ගලික අංශයට අදාළ වෙන ව්‍යාපාර විශේෂයක්. ඒක නිසා ඒක ආයතන සංග්‍රහය යටතේ පරිපාලනය වන ව්‍යාපාර සංවිධාන විශේෂයක් නෙමෙයි. ඒක නිසා අපි අර මුලින්ම කිව්ව විදිහට මේක අදාළ වෙන්නේ කොතනටද? මේ රාජ්‍ය දෙපාර්තමේන්තු වලට තමයි විශේෂයෙන්ම මේ ආයතන සංග්‍රහයට අනුව කටයුතු කළ යුත්තේ. 16 වෙනි ප්‍රශ්නය අපි බලමු. ව්‍යාපාරයක කළමනාකරණ කටයුතු පුද්ගල සමූහයක් විසින් සිදු කරනු ලබන වගකීම් සීමා සහිත පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර සංවිධාන වර්ගය වන්නේ හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. දැන් මේකේ මොකද්ද කියන්නේ? පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර. අපිට ඉස්සෙල්ලම මේකෙන් වෙන් කරගන්න පුළුවන් පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර මොනවද කියලා. හවුල් ව්‍යාපාර ගත්තොත් අපි දන්නවා පෞද්ගලික අංශේ, සංස්ථාපිත සමාගම් පෞද්ගලික අංශේ, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම් අයිතිය රාජ්‍ය අංශයේ සතු ව්‍යාපාර විදිහට තමයි අපි හඳුනගන්නේ. එහෙමනම් අපිට තීරණයක් ගන්න තියෙන්නේ මේ හවුල් ව්‍යාපාර සහ සංස්ථාපිත සමාගම් අතරේ. එබඳු ව්‍යාපාරික කළමනාකරණ කටයුතු පුද්ගල සමූහයක් විසින්. කවුරු ගැනද මේ කියන්නේ? සමූහයක් කියලා කියන්නේ. වෙන කවුරුත්වත් ගැන නෙමෙයි කියන්නේ, අධ්‍යක්ෂ මණ්ඩලය. අපි දන්නවා සමාගමක බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් බෝඩ් එකක් ඉන්නවා කියනවා. බෝඩ් එකක් කියලා කියන්නේ මොනවද? අධ්‍යක්ෂ මඩුල්ලක්. ඒකේ දෙන්නෙක්, තුන් දෙනෙක්, හතර දෙනෙක් ඉන්න පුළුවන්. ඒකට සාමූහික තීරණ තමයි ගන්න. හැමෝම එකඟ වෙන්න ඕන. සම්මත කරගන්න ඕන. තීරණයක් සම්මත කරගන්න ඕන. එහෙම නේද? අපි කියනවා රෙසලූෂන් කියලා. ඉතින් වඩාත් හොඳ තර්ක කරලා ගන්න තීරණ ගැනීමේ විධිමත් ක්‍රියාපටිපාටියක් අපිට හම්බ වෙන්නේ සංස්ථාපිත සමාගම් වල. සංස්ථාපිත සමාගම්. ප්‍රශ්න අංක 16ක් දක්වා අපි සාකච්ඡා කරා. අපි දන්නවා අපි අර මුලින්ම හඳුන්වා දීමේදී කිව්ව විදිහට මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 16 අපිට අදාළ වන්නේ ඒ 16ට අදාළ ප්‍රශ්න සකස් වෙන්නේ විෂය නිර්දේශයේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය කොටස් වලින්. ප්‍රශ්න අංක 17 සිට 40 දක්වා සෙසු ප්‍රශ්න ඇත්තටම සකස් වෙන්නේ ගිණුම්කරණය ආශ්‍රිතව. ඒක තමයි විශේෂත්වය. එහෙමනම් අපි දැන් ව්‍යාපාර අධ්‍යයනයේ ආශ්‍රිත ප්‍රශ්න 16ටම පිළිතුරු සපයලා අවසන්. එහෙමනම් අපි මේ 16 වෙනි ප්‍රශ්නෙන් අපි පළවෙනි පරිච්ඡේදය අපි නිමා කරනවා. අපි නැවත වතාවක් ඉක්මනට හමු වෙමු. අපේ ප්‍රශ්න පත්‍රයේ දෙවන පරිච්ඡේදය මොකද්ද? මේ ප්‍රශ්න පත්‍රයේ 2017 උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවසාන වාර පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍ර අංක 2 10 වසර ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය. එhmenan අපි ඉක්මනට හමු වෙමු
ප්‍රශ්නාංක 17 සිට 40 දක්වා පිළිතුරු සාකච්ඡා කිරීම සඳහා දෙවන පරිච්ඡේදයෙන් අපි සියලු දෙනා නැවත වරක් එක්වුවේ.